කවුද ක්ලාස් එකේ හිටියේ මේ අපි නෙට්වර්ක් ලේයර්ස් ගැන කතා කරනකොට විවෘත පද්ධති අන්තර් සම්බන්ධ ආකෘතිය ගැන කතා කරනකොට කවුද ක්ලාස් එකේ හිටියේ මං හිතන්නේ සුදීප හිටියා හසුන්ත හිටියා සඳලි හිටියා කසුනේ හිටියාද අනේ දැස ඒකනේ කියන්නේ හිටිය නෑ කසුනි නෑ දිලුම් නෑ දයන් හිටියා නේ ඇන්ජලත් හිටියා වගේ මට මතකයි අපි ඒකේ එක ලේයර් එකක් ගැන කතා කරා එක ස්තරයක් ගැන කතා කරා මේකේ ස්තර 7කට බෙදෙනවා එක ස්තරයක් ගැන අපි කතා කරා දිලුම් වීඩියෝ එක ෆලෝ කරන්න මම වීඩියෝ එක අදම දාන්නම් අන්ජලත් නෑ වීඩියෝස් බලන්න මම එදා වීඩියෝ එක දාන්නම් වීඩියෝ එක ෆලෝ කරන්න නොහිටපු අය අනිවාර්යෙන් මේක ෆලෝ කරන්න මේකෙන් ප්‍රශ්න එනවා විභාගයට ප්‍රශ්න එනවා අවබෝධයක් තියෙන්න ඕන නමුත් අපිට ප්‍රායෝගිකව ඒ කියන්නේ නෙට්වර්ක් එකක් කන්ෆිගර් කරද්දී IPs දාද්දි මේ ගැන අහන්නේ නැහැ නමුත් මේ ගැන අවබෝධයක් තියෙන්න ඕන ඒ අවබෝධය තියාගෙන තැනකට ගියාම තැන ඉන්ටර්විව් එකදී යමක් අහනකොට අපිට උත්තර දෙන්න පුළුවන් මේ ගැන අවබෝධය තියෙන්න ඕන හැබැයි විභාගෙට මේකෙන් ප්‍රශ්න අහනවා උත්තර දිගට ලියන ප්‍රශ්නයක් එන්න පුළුවන් එකක් හෝ දෙකක් එන්න පුළුවන් ඒ නිසා මේ ගැන දැනගෙන තියෙන්න ඕන අවබෝධය තියෙන්න ඕන නිකම්ම අර ගිරව දාලා පාඩම් කරලා වැඩක් නැහැ එහෙමත් පුළුවන් ඒ වුණාට වැඩක් නැහැ මේක මොකද්ද වෙන්නේ කියන concept එක මේ theory එක අපි අරන් තියෙන්න ඕන right මේ දැන් අපි මේ ඩිවයිස් දෙකක් අතර කමියුනිකේෂන් වෙන එක ඒ කියන්නේ අපි කම්පියුටර්ස් දෙකක් අතර නෙට්වර්ක් එකක කම්පියුටර්ස් දෙකක් අතර යම්කිසි කමියුනිකේෂන් එකක් වෙනවනේ අපි මොන හරි ඉන්ෆෝමේෂන් එකක් එක කම්පියුටරයකින් තවත් එකකට යවනකොට එතකොට කොහොමද අපි ඉන්ෆෝමේෂන් එකක් යවන්නේ තවත් කම්පියුටරයකට ඉස්සෙල්ලම අපි මේ ඉන්ෆෝමේෂන් එක දකින්නේ කොහොමද කම්පියුටරෙන් ඉන්ෆෝමේෂන් එක කම්පියුටරයට කියන්නේ කොහොමද යවන්නේ කියලා යම්කිසි ඉන්ෆෝමේෂන් එකක් අපි කොහොමද කම්පියුටරයට කියන්නේ වා මේක මේ අනිත් කම්පියුටර් එකට යවන්න කියලා කොහොමද කියන්නේ කියන විදියක් තියෙනවනේ නේද අපි නිකම්ම ගිහිල්ලා ඉස්සරහට වෙලා වාඩි වෙලා විස්තරයක් කියවලා එයාට කිව්වට තේරෙනවද නැහැ අපි කීබෝඩ් එකයි මවුස් එකයි පාවිච්චි කරලා ඉවරලා එයාට මේ තොරතුරු ලබා දෙන්න ඕන ලබා දෙන්නේ කොහොමද ලබා දෙන්නේ මොන විදියටද එයාට කීබෝඩ් එකයි මවුස් එකයි පාවිච්චි කරලා එයාට තේරෙන විදියට එයාගේ භාෂාවෙන් දී එයාගේ භාෂාව අපි දන්නේ නැහැ නේද දිලු එයාගේ භාෂාව අපි දන්නේ නැත එයාගේ භාෂාව අපි දන්නේ නැහැ අපි දන්නවා එයා මෙහෙම භාෂාවක් පාවිච්චි කරනවා කියලා බයිනරි කියලා එයාගේ භාෂාවෙන් අපි ටිකයිනේ දන්නේ බොහොම ටිකයි දශමයේ සංඛ්‍යාවක් බයිනරි කරගන්න එතන ෂඩ් දශමයේ සංඛ්‍යාවක් බයිනරි කරගන්න ඔහොම ටිකක්නේ දන්නේ අපි නේද එතකොට ඉතුරු ඒවා අපි කොහොමද කියන්නේ දැන් අපිට ඕන මොන හරි ડોකියුමන්ට් වර්ඩ් අපිට ඕන ලියුමක් ටයිප් කරලා ඒ කියන්නේ ලියුමක් ටයිප් කරලා ඒ ලියුම අපේ නෙට්වර්ක් එකේ එමින තව කම්පියුටර් එකට යවන්න ඕන කොහොමද මේ වැඩේ කරන්නේ ඒක කන්වර්ට් වෙනානේ අපි ලියුම ඔව් හරි ලියුම කන්වර්ට් වෙන එක හරි අපි කොහොමද මේක කම්පියුටර් එකට කියන්නේ ලියුම ටයිප් කරන්න කියන එක කොහොමද ලියුම ටයිප් කරන්නේ අපි කීබෝඩ් එකේ මවුස් එකේ අරගෙන අපි කම්පියුටරේ තියෙන software එකක් පාවිච්චි කරනවා නේද ඒකට software ඔව් ලියුම ටයිප් කරන්න software එකක් අපි use කරනවානේ යම්කිසි යෙදුම් මෘදුකාංගයක් අපි පාවිච්චි කරනවා ඇප්ලිකේෂන් software එකක් අපි පාවිච්චි කරනවා නැතුව බෑනේ ඒ software එක පාවිච්චි කරලා අපි මොකද්ද කරන්නේ මේ අදාළ තොරතුරු මේකට ලබා දුන්නේ ලබා දීලා ඒ තවත් software එකක් පාවිච්චි කරලා තමයි මේක අනිත් කම්පියුටර් එකට යවන්නේ right ඒ යවනකොට යවන්නකොට මේක දැන් මේ software එක හරහා කම්පියුටරෙන් පිට වුණා පිට වෙලා මේක යම්කිසි මාධ්‍යයක් හරහා තමයි අනිත් කම්පියුටරට යන්නේ ඒ අදාළ තොරතුරු
යම් කිසි මාධ්‍යයක් කරහා තවත් අනිත් කම්පියුටරේට යනවා. ඒ කම්පියුටර් ගියාට පස්සේ ඒ කම්පියුටරේ ඉන්න යූසර් මේක දකින්නේ කොහොමද? ඒත් software එකක් කරහා යම් කිසි යෙදුම් මෘදුකාංගයක් කරහා තමයි එයා මේක දකින්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය මේ යම් කිසි මාධ්‍යයක් කරහා ඒ කියන්නේ යම් කම්පියුටරයකින් තවත් එකකට යන තොරතුරක් යන විදිය එක කම්පියුටර් එකකින් තව එකකට හෝ කීපයකට යන ක්‍රියාවලිය යම් කිසි ආකෘතියකින් දක්වලා තියෙනවා. යම් කිසි ආකෘතියකින් දක්වලා තියෙනවා. ඔන්න දක්වපු ආකෘතියට තමයි අපි කියන්නේ විවෘත පද්ධති අන්තර් සම්බන්ධක ආකෘතිය කියලා. එහෙම නැත්නම් මොකද්ද open system interconnection method. මේ ගමන් ගන්න විදිය යම් කිසි ආකෘතියකින් දක්වලා තියෙනවා. මේක තවත් ආකාරයකට කියනවා මම පැහැදිලි කිරීමක් කරන්න මේ නෝට්ස් ටික තියෙනවා ලියලා. මේක තවත් ආකාරයකට කියනවා වාස්තු විද්‍යාත්මක ආකෘතියක් කියලා. වාස්තු විද්‍යාත්මක ආකෘතියක් කියලා කියනවා. නමුත් මේ ට්‍රාන්ස්පෝර්ට් වෙන විදිය අපිට ආකෘතියකින් දක්වලා තියෙනවා. අපි දන්නේ නැහැනේ මේක කොහොමද වෙන්නේ කියලා. අපි දන්නේ කම්පියුටර් එකකින් ඉන්ෆර්මේෂන් එකක් අපි සෙන්ඩ් කරාම ඒක යනවා. අපිට පේනවා මේකේ වයර් දෙකකින් සම්බන්ධ කරලා තියෙන අපි දන්නවා මේ වයර් එකක් කරා යනවා කියන්නේ. නමුත් ඉන් එහාට අපි දන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? කොහොමද මේක යන්නේ? මේ ඩේටා එක අදාළ කම්පියුටරේ ඉඳන් අනිත් එකට යන වෙලාව ඇතුළත ඒ යන අවස්ථාවේදී විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන විශාල කාර්යභාරය කොටස් 7කට කඩලා මේ OSI මොඩල් එකේ දක්වලා තියෙනවා. ආරම්භක පරිගණකයේ ඉඳන් ගමනාන්තයේ දක්වා ගමනාන්තයේ පරිගණකයේ දක්වා මේ යන ගමන OSI මොඩල් එකේ කොටස් 7කට ස්තර 7කට කඩලා දක්වලා තියෙනවා. කොහොමද මේක යන්නේ කියන එක. ඒ ස්තර 7 ගත්තොත් ඒ ස්තර 7ට වෙනම කාර්යභාරය තියෙනවා. ඒ වගේම මේ ස්තර 7 නිතරම එකකට එක් ස්තරයකට තවත් ස්තරයක් සම්බන්ධ වෙලායි තියෙන්නේ. මේ ස්තර 7ට විශේෂිත වෙච්ච විශේෂිතම කාර්යභාර තියෙනවා. සහ මේ ස්තර වෙනම මැනේජ් කරන්න පුළුවන්. කළමනාකරණය කරන්න පුළුවන්. ඒ නිසා මොකද්ද තියෙන්නේ? අපිට efficient communication එකක් සිද්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාර්ථක පණිවිඩ හුවමාරුවක් අනිවාර්යෙන් සිද්ධ කරගන්න පුළුවන්. data losses වලින් තොර සාර්ථක පණිවිඩ හුවමාරුවක් සිද්ධ කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම කිව්වා මේ OSI මොඩල් එක කොටස් 7කට layers 7කට කැඩලා තියෙනවා කියලා. ස්තර 7කට. ඒ ස්තර 7 පළවෙනි ස්තරය, දෙවෙනි ස්තරය, තුන්වෙනි ස්තරය, 4 5 6 7 කියලා කියනවා. පළවෙනි ස්තරය හැටියට ගන්නේ මොකද්ද? භෞතික ස්තරය. පළවෙනි ස්තරය හැටියට ගන්නනවා භෞතික ස්තරය. මං හිතන්නේ මේක ඇඳගත්තු ඇඳ නේද ඔයගොල්ලෝ? ඇඳගත්තු දිලුම් නෝට් ටික තියෙනවද ඔයාලගේ? ඔව් මම නෝට්ස් ටික ගත්තා ඔක්කොම රචනය. very good. ඔක්කොම කම්ප්ලීට්. හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට අංජිල නෝට්ස් ගත්තද? නැහැ. හැබැයි very good. කසුනි නෝට්ස් තියෙනවද? ඔව් සර්. මොකද මේ රශිනි නෝට්ස් ෂෙයා කරනවා. එයා නොදෙන්නේ නැහැ. මම දන්නවා. අනිවාර්යෙන් එයා නෝට්ස් ටික දානවා. දයන් හිටියා නේද? හිටියද නැද්ද? හිටියද? right. දයන් ප්‍රශ්නයක් නැහැ. සුදීපත් හිටියා. මට මතකද හසුන්දත් හිටියා. ඔව්. මේ ස්තර එක පළවෙනි ස්තරය, දෙවෙනි ස්තරය, තුන්වෙනි ස්තරය, 4 5 6 කියලා ස්තර 7කට කැඩෙනවා. පළවෙනි ස්තරය වෙන්නේ භෞතික ස්තරය. දෙවෙනි ස්තරය දත්ත සම්බන්ධි ස්තරය. තුන්වෙනි ස්තරය වෙන්නේ ජාල ස්තරය, ඊළඟට ප්‍රවාහන ස්තරය, සැසි ස්තරය, ඉදිරිපත් කිරීම ස්තරය සහ යෙදුම් ස්තරය.
ඔය විදිහට තමයි ස්තර 7 බෙදෙන්නේ. භෞතික ස්තරය කියන්නේ මේ ස්තරවල තියෙන අවම අඩුම ස්තරය. ඒ කියන්නේ පහළහැම ලෙවල් එක, ලෝම ලෙවල් එක. යෙදුම් ස්තරය කියලා කියන්නේ මේ ස්තරවල තියෙන ඉහළම ස්තරය. ඒතර මේ යෙදුම් ස්තරය තමයි 7 වෙනි ස්තරය. භෞතික ස්තරය කියන්නේ පළවෙනි ස්තරය. එතකොට කමියුනිකේෂන් එකේදී සිද්ධ වෙන්නේ මේ ස්තර එකේ ඉඳන් 7 වෙනි ස්තරයටත් 7 ඉඳන් පළවෙනි ස්තරයටත් රාජකාරි මාරු වෙමින් නිතර සිදුවෙන එක. අපි එක පැත්තකින් ඉඳන් තව පැත්තකට යනකොට එකේ ඉඳන් 7 වෙනි ස්තරයට යනකම් රාජකාරි ටික සිද්ධ කරනවා. ඒ කියන්නේ පළවෙනි අපි කාර්යාලයක් ගත්තොත් අපි හිතමු ගාමන්ට් ෆැක්ටරි එකක් කියලා. ඒ ගාමන්ට් ෆැක්ටරි එකේ අර කොටස් වලට බෙදලා තියෙනවනේ යමක් මොනවා හරි ඇඳුමක් නිෂ්පාදනය වෙනවා නම් පළ 1 2 3 4 ඔහොම ගිහිල්ලානේ අවුට් වෙලා යන්නේ. කාර්යභාර ටික පිළිවෙලට ඒ විදිහට අවුට් වෙලා යනවා. සහ ඒකේ අනිත් පැත්තත් ආයි සිද්ධ වෙනවා. මෙතන වෙන්නේ එහෙමයි. ඒ කියන්නේ කම්පියුටර් එකකින් පිට වෙලා යනවා. ඒ පිට වෙලා ගියපු දත්තය අනිත් කම්පියුටර් එකට ලැබෙනවානේ. ඒ ලැබිච්ච තැන ඉඳන් ආයි උඩට එනවා. ඇයි අපි software එකෙන් බලන්න ඕන. මෙතන software එකෙන් පිට කරා. application software එකෙන් තමයි මේ දත්ත පිට දොරතුර පිට කරලා යවන්නේ. පිට කරලා ගියා. ගිහිල්ලා පිට කරලා භෞතික ස්තරයෙන් තමයි මේක පිට වෙලා යන්නේ. ඒ පිට වෙලා ගියපු එක අනිත් කම්පියුටරයට ලැබෙන්නේ ඒ කම්පියුටරේ තියෙන භෞතික ස්තරයෙන්. භෞතික ස්තරයෙන් ලැබිලා ඊතුරු ස්තර ටික පහු කරගෙන ඒ අදාළ ස්තරවල වැඩ කටයුතු කරගෙන යෙදුම් ස්තරයට එනවා. ඕක තමයි වෙන්නේ. ඕක රොටේෂන් එකක් වගේ දිගින් දිගට මාරු වෙවි වෙනවා. මේ දැන් අපි ඔයාලා කතා කරන අතරේ ඕක සිද්ධ වෙනවා. ඊළඟට භෞතික පද්ධතිය ගැන කතා කරා. ඒක බලන්න භෞතික පද්ධතියේදී වෙන්නේ මොනවද කියන එක. භෞතික පද්ධතියේදී වෙන්නේ එන දත්ත ප්‍රවාහය බිට් වලට පරිවර්තනය වෙලා අදාළ මාධ්‍ය හරහා සම්ප්‍රේෂණය වීමක්. සරලව කියනවා. බිට් වලට ට්‍රාන්ස්ෆර් වීමක් කියනවා. ඒක කියවලා බලන්න. අපි කතා කරන්න තිබුණේ දත්ත සබැඳි ස්තරය. මේ දත්ත සබැඳි ස්තරය කියන එක අපි ඇඳගත්ත නේද? ඒ කියන්නේ data link layer එක. ඒක ඇඳගත්තද ඔයගොල්ලෝ? ඔව් සර් ලියන්නේ. ඒක ඇඳගෙන තියෙනවා. right. පොඩක් ඉන්න අපි මේක දාගමු. සර් විපුල් නිශාන්ත කියලා සර් කෙනෙක් ඉන්නවද ටෙක් එකේ? විපුල් නිශාන්ත කියලා මට නම නම් මතකයි. ඇයි? නෑ මං ඒක දවසක් දැක්ක ටෙක් එකේ ඇතුළට යනවා
වාහනේ දවස් වල අපිට මේ ඉගෙනුමේ ඉගෙනුම විද්‍යාව වෙන්නද මට ඔය නම ගැන මේ මට දැන් අපේ මීටින්ස් ඇත්තටම මේ දිලුම් මට දැන් ගොඩක් අය ෆිසිකලි හම්බෙලා අපි සවයි වුණේ නෑ එහෙම සවයි වෙන්න කාලයක් තිබුණේ නෑ අපි කීප දෙනයි එහෙම සවයි වෙලා තින්නේ මේ මංජුල ශාන්ත සර් එතකොට ඉමල් ශමිස් පත්ම ප්‍රේශාන්ති මිස් ඔය තව දෙන්නෙක් ආශමිස් ඔය කීප දෙනෙක් විතරයි අපි මුණ ගැහිලා එහෙම මේ සම්බන්ධ වුණේ ඇයිතින් එහෙම ලොකු කාලයක් වුණේ නෑන් මොකද මමත් මම මේ ටෙක් එකට ආවේ මේ සැරේ මේ සැරේ තමයි මම ටෙක් එකට ආවේ ගිය මාර්තු වල තමයි මේ ගාල්ලේ ටෙක් එකට ආවේ ඉතින් එහෙම සර්වයිවල් එකක් වුණේ නෑ ඒ නිසා ඒ කියන්නේ අලුතෙන්ද ඔව් මම මෙහෙට අලුතෙන් ආවේ ඉන්ඩස්ට්‍රියල් ෆීල්ඩ් එක සම්පූර්ණයෙන් අතෑරලා දාලා තමයි ටෙක් එකට ජොයින් වුනේ. එතකන් ඉන්ඩස්ට්‍රි එකේ හිටියේ දිගටම. මං ඒ අතරේ ෆින්වින් කැම්පස් වැඩ කරා දිග ඒක නම අවුරුදු 2ක් 3ක් විතර වගේ වැඩ කරා. ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කාලේ. ඊට පස්සේ තමයි මේ ඇති කියලා හිතලා මේකට ආවේ. ඇති කියන්නේ අමාරුයි අතන ඩේලි යනවා එනවා කියන එක හරිම අමාරු කතාවක්. ඩේලි යනවා එනවා කියන්නේ හරිම අමාරු කතාවක්. අවුරුදු කීයක් කරා? ඒක තමයි පරණ ළමයි කියනවා සර්ව දැකලා නැහැ කියලා කලින්. කවුද කියන්නේ? පරණ ළමයි ටෙක් එකේ කියනවා සර්ව දැකලා නැහැ කියලා. කවුද පරණ ළමයි? මං ගැන අඳුරන ඒ කියන්නේ ටෙක් යනවනේ දිගටම යන අය. ඉස්සර ඉඳලා කියපු අය සර් රෙකෝඩින් එක එහෙම බලනකොට ඒ කියන්නේ අර රෙකෝඩින් දාලා තියෙනවනේ. ඒ වගේම සර් දැකලා නැහැ කියලා කියනවා. නෑ මම දැකලා නැති. අවුරුද්දක් නේ මං මාර්තු වලනේ ආවේ. ඇති හැබැයි දැන් මාර නිදහස ඉන්නවා මෙහෙට. නැත්තම් හරි අමාරු උදේ හැමදාම ඉතින් උදේ 4ට යනවා ආයි රෑ 10ට විතර එනවා. ඕක තමයි රොටේෂන්. ඉරිදා විතරයි නිවාඩු. අමාරුයි කතාව කරන්න. අන්න මොනවද දානව කරේ නිින්ද ගියාලු මීරානිට? මීරානිට මේ අලාම් එකක් හරියට හදලා දෙන්න ඕන සෙට් කරලා. අපි දැන් ක්ලාස් එක ඉවර කරන්න හදන්නේ. මීරානි. පන්ති ඉවර කරන්නයි යන්නේ. මේක මේ ටික ඇඳන් තියෙනව නේද ඔයගොල්ලන්? මං හිතන්නේ දිලුම්ලා මේ ටික ඇඳගෙන තියෙනවනේ ස්තර ටික. ඔව් සර්. එතකොට මේ data link layer එක තමයි අපිට කරන්න තියෙන්නේ. එදා මම පැහැදිලි කරා. data link layer එක ගැන පැහැදිලි කරා. ආයිසරයක් මම පැහැදිලි කරන්නම්. data link layer එක ගැන මම ආයිසරයක් පැහැදිලි කරන්නම්. මොකද්ද මේ data link layer එකෙන් වෙන්නේ? දත්ත සබැඳි ස්තරය. දත්ත සබැඳි ස්තරය data link layer. අපි වචනේ පරිසමාප්තියෙන් ගත්තොත් දත්ත සබැඳි ස්තරය සම්බන්ධ වෙන. දත්ත සම්බන්ධ වෙන්නේ මේ ස්තරේ. දත්ත කවුරුත් එක්කද සම්බන්ධ වෙන්නේ මේ ස්තරයෙන් හරියට? data link වෙන්නේ කවුරුත් එක්කද කියලා අපි බලමු මේ ස්තරේදී. මෙතෙන්දි වෙන්න ප්‍රධානම දේ මොකද්ද?
දත්ත පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා මේ ස්තරයේදී. දෙවෙනි ස්තරය මේක මේ OSI මොඩල් එකේ දෙවෙනි ස්තරය data link layer එක. එතන මේ data link layer එකේ දෙපැත්තේ ඉන්න අයත් මෙයත් එක්ක සම්බන්ධයි. මං කිව්වනේ එක ස්තරයක් නිතරම අනිත් තමන්ගේ ඉන්න මේ අසල්වැසි ස්තර එක්ක සම්බන්ධයි. දැන් ෆිසිකල් ලේයර් එක ගත්තොත් ෆිසිකල් ලේයර් එකෙන් පල්ලෙහා කවුරුවත් නැහැ. ෆිසිකල් ලේයර් එකට උඩ ඉන්නේ කවුද? data link layer එක. ෆිසිකල් ලේයර් එක data link layer එකත් එක්ක සම්බන්ධයි. එතකොට දැන් data link layer එක ගත්තොත් කියන්නේ දත්ත සබැඳි ස්තරය එයාගේ දෙපැත්තේ ඉන්නවා අසල්වැසියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් network layer එක අනිත් පැත්තේ ඉන්නවා physical layer එක. එතන physical layer එකේ නිතරම තියෙන්නේ bits. physical layer එක වැඩ කරන්නේ bits හා සම්බන්ධව. network layer එක මොනවා සම්බන්ධව වැඩ කරනවද කියලා අපි දන්නේ නැහැ. මේ ගමන අපි දැන් යන්නේ උඩට. right? උඩට ගියාම අපිට ඊට පස්සේ තේරෙන පල්ලෙහාට යන කතාව කොහොමද කියලා හරි ලීසි. පොඩ්ඩක් අමාරු ගමනක් යන්නේ උඩට. එතකොට ලේසි. data link layer එක දෙපැත්තේ ඉන්නවා දෙන්නෙක්. network layer එක සහ physical layer එක. දැන් physical layer එකේ ඉන්නේ කවුද කියලා මම කිව්වා bits. මේ data link layer එකේ කරන data link layer එකේ ප්‍රධාන රාජකාරිය තමයි දත්ත පරිවර්තනය කරන. මෙයා කරන්නේ දත්ත පරිවර්තනය කරන. data translate කරන. කොහොමද මොකද්ද මේ වෙන්නේ? මේ translation එකක් කියලා මොකද්ද වෙන්නේ? මේ network එකේ data ගමන් කරන විදියක් තියෙනවා. මේ අපි නොදැන ගත්තට මේ ඇතුලේ මේ wire ඇතුලේ දත්ත ගමන් කරන විදියක් තියෙනවා සංඥා හරහා. එතකොට මේ network layer එක කියන කොටසේදී දත්ත ගමන් කරන්නේ පැකට් ආකාරයෙන්. data ගමන් කරන්නේ පැකට්ස් ආකාරයෙන්. හැබැයි data link layer එකට ආපුවාම මේක වෙනස් වෙනවා. මේ පැකට් ආකාරයෙන් ගමන් කරන දත්ත ටික මොකද්ද වෙන්නේ? ෆ්‍රේම් එකක් වෙනවා. දත්ත පැකට් එකක් data packets අනේ ගමන් කරන විදිහට තමයි අපි කියන්නේ පැකට් එකක් කියන්නේ. හරිද? මේ පැකට් දැන් අපි කියන්නේ envelope එකක් කියලා හිතා ගන්නකො මාර කලින් කතා කරේ. මේ envelope එක ඇතුලේ ලියුමක් දාලා යවනවා. හරිද? මේ envelope එක එනවා මෙතෙන්ට. envelope එක නිකම්ම පැකට් එකේ ඉන්නේ. පැකට් එක මෙහෙම පොඩ්ඩක් වහලා දාලා එනවා. ඒ පැකට් එකේ මෙහෙට ආවට පස්සේ මේ පැකට් එකට කෑලි දෙකක් සම්බන්ධ වෙනවා. එකක් තමයි header එක අනිත් එක trailer එක. ඒ header එකයි trailer එකයි සම්බන්ධ වුණාම ශීර්ෂක දෙකක් සම්බන්ධ වෙනවා. ඒ header එකයි trailer එකයි සම්බන්ධ වුණාම මෙයා රාමුවක් බවට පරිවර්තනය වෙනවා. frame එකක් වෙනවා. රාමුවක්. යම්කිසි රාමුවක් කියන්නේ අපි කියනවානේ යම් රාමුවකට කොටු වුණා කියලා. ඔව් අන්න ඒ වගේ රාමුවක් ඇති වෙනවා එතන. එතකොට මේ ඇයි මේ header එකක් සහ trailer එකක් ශීර්ෂක දෙකක් ඇති සම්බන්ධ කරන්නේ? මේ header එකේ සටහන් කරනවා මේ දත්තේ ගමන් කරන්න ඕන මොකක්ද භෞතික ස්ථානය කොහෙද කියලා. දත්තේ ගමන් කරන්න ඕන භෞතික ස්ථානය මොකක්ද කියලා. එතෙන්දී මොකක්ද සඳහන් කරන්නේ? භෞතික ලිපිනය. දත්තේ ගමන් කරන්න ඕන භෞතික ලිපිනය. දත්තේ ලබා දෙන භෞතික ලිපිනයත් දත්තේ ගමන් කරන්න ඕන භෞතික ලිපිනයක් තමයි මෙතෙන්දි සටහන් කරන්නේ. මොකද්ද මේ භෞතික ලිපිනය? කියන්නේ MAC address එක.
භෞතික ලිපිනය කියලා කියන්නේ MAC address එක. ওই ටික දානවා මේ header එකේ. header එකේ දාලා මං කියන්නේ trail එකක් තියෙනවා කියලා. ওই trail එකේ මොකද්ද දාන්නේ? trail එකේ දානවා දැන් මේ දත්ත ගමන් කරද්දී යම් යම් දෝෂ ඇති වෙනවනේ. මේ ඇති වෙන යම් යම් දෝෂ මේ අවම කරගන්න. අනාවරණය කරගන්න. යම් යම් ක්‍රමවේද තියෙනවා. ඔන්න ඒ ක්‍රමවේද ටික මේ දෝෂ ඇති වෙන දෝෂ අවම කරගන්න යම් යම් ක්‍රමවේද තියෙනවා. අන්න ඒ ක්‍රමවේද ඇතුළත් කරන මේ ට්‍රේලර් එකේ. දාලා ওই දෙක දාලා දෙපැත්තෙන් දාලා තද කරනවා. රයිට්. තද කරලා ඉවරලා. ඊට පස්සේ මේ data frame එක බාර දෙනවා. එක්ක බාර දෙන්න. මෙහෙමයි. දැන් මේ දැන් data frame එක කියලා හිතන්න තියෙන්නේ. මේ data frame එක ඊළඟට බාර දෙනවා physical එකට. physical එකට බාර දුන්න ගමන් මොකද්ද කරන්නේ? මේ physical layer එක. අර data frame එක අරගෙන එයා bits වලට convert කරලා bits වලින් තමයි යවලා දාන්නේ. හරිද? එහෙම නැත්තම් අපිට එනවා bit වලින් bits ටිකක් එනවා physical එක පැත්තෙන් physical layer එක පැත්තෙන් physical layer එක පැත්තෙන් එන bits ටිකට මොකද්ද කරන්නේ මෙතෙන්? මෙයා frame එකක් හදා ගන්න. frame එක හදලා ඉවරලා ඊළඟ layer එක මොකද්ද තියෙන්නේ? network layer එක. ඔන්න network layer එකට බාර දෙනවා. එක්ක. ඔන්න මං frame එක හැදුවා. ඔය ඕන එකක් කරගන්න. මෙන්න bits ටික ආවා. ඒ bits ටික මම frame එක ගැහුවා. මෙන්න ඔයාලට බාර දුන්නා. බාර දෙන්න. නැත්තම් මොකද network layer එකෙන් අපිට එනවා packet එක. packet එක ආවහම මෙයා මොකද කරන්නේ? packet එක frame එකක් කරනවා. කොහොමද frame එක කරන්නේ? frame එක කරන්නේ header එකයි trail එකයි ගහලා. header එකට තියෙනවා header එක ගහලා header එකට අන්තර්ගත කරනවා. මේ අදාළ දත්තය මේ frame එක යන්න ඕන destination එකේ මේ physical address එක. මේ දත්තය ලැබෙන්න ඕන ගමනාන්තයේ තියෙන භෞතික ලිපිනය අන්තර්ගත කරනවා. ඊළඟට මේ දත්තය දැන් යවන උපාංගයක් තියෙනවනේ. ඒ දත්තේ යවන උපාංගයේ භෞතික ලිපිනයත් මේකේ අන්තර්ගත කරනවා. අන්තර්ගත කළා අර නැට්ටේ ට්‍රේල් එකේ ගහනවා. දැන් මොන හරි මේකේ යන ගමන් මේ ට්‍රාන්ස්මිෂන් එකේ මොන හරි ගැටලු ආවොත් මේ ගැටලු අනාවරණය කරගන්න යම් යම් ක්‍රම වේදයක් තියෙනවා. ඒ ක්‍රම වේදේ මේ ට්‍රේල් එකේ සටහන් කළා මේක එතනින් යවනවා. ඔය ඔන්න ඔය කන්වර්ෂන් එක තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. අපි බලමු මේ මොකද්ද මේ කරන කන්වර්ෂන් එක. කන්වර්ෂන් එකේදී මේ ට්‍රේල් එක මේ හෙඩර් එකේදී මොකද්ද වෙන්නේ? හෙඩර් එකේදී අපි ගන්නවානේ මේ භෞතික ලිපිනේ. මොකද්ද භෞතික ලිපිනේ කියන්නේ? MAC address එක. මේ MAC address එක කොතෙන්ද ඇත්තටම ඕන වෙන්නේ අපිට? MAC address එක අපිට ඕන වෙන්නේ net. දැන් අපි මේ අවස්ථාවේදී MAC address එක පාවිච්චි කරන්නේ අපි data එන්නේ routers හරහානේ. data අපිට network එකට අපේ දැන් අපි internet එක use කරනවා නම් data එන්නේ router එක හරහා. router එක හරහා routers හරහා එන data එන්නේ packet විදියට. routers හරහා ගමන් කරන data ඔක්කොම යන්නේ packet විදියට. packet වලට කැඩිලා ඔම දැන් අපි එක data එකක් යවුවත් ওই data එක packet 10කට 20කට විතර කැඩිලා එක එක පැති වලින් ගිහිල්ලා අදාළ destination එකේදී එකට එකතු වෙනවා. right? ඒක තමයි වෙන්නේ. දැන් ඔහොම ඔන්න ඔය එකට එකතු වෙන පැකට්ස් ටික රවුටර් එකෙන් අපේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකට එන්නේ කොහොමද? ස්විච් එකක් හරහානේ. ඔන්න ඒ ස්විච් එක හරහා එනකොට තමයි අර කන්වර්ෂන් එක වෙන්නේ. රවුටර් එකෙන් ඇවිල්ලා අපේ නෙට්වර්ක් එකේදී මේක බෙදා හැරෙන්නේ ස්විච් එකක් හරහානේ. ඔන්න ඔය ස්විච් එකේදී දැන් මම කතා කරන්නේ ලෝකල් ඒරියා එක පැත්ත ගැන. දැන් හරි ඔය ස්විච් එකේදී තමයි මේ කන්වර්ෂන් එක වෙන්නේ. අර පැකට්ස් ටික ෆ්‍රේම් වලට කඩනවා. පැකට්ස් ටික ෆ්‍රේම් වෙනවා. පැකට්ස් ටික ෆ්‍රේම් වෙනවා. ෆ්‍රේම් වෙලා
යන්න ඕන ෆිසිකල් ඇඩ්‍රසස් ටික මේක හෙඩ එක ගහන ලොකු දැන් මෙතන ප්‍රොසෙස් එකක් ආපු පැකට්ස් ටික ටට්ටක් ගාලා අපි හිතමු මේ මෙතන මේ ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය ඉන්නවා වැඩ කරන්නේ. ඒගොල්ලෝ අර පැකට්ස් ටික ඔක්කොම එකට එකතු කරලා ගත්තා. අරගෙන ටට්ටක් ගාලා මේ අපි හිතමු හෙඩ එකක් ඇලෙවුවා, ෆුටර් එකක් ඇලෙවුවා. හෙඩ එකේ ලියනවා මේක යන්න ඕනේ මෙතෙන්ට. මේක තමයි අපි බලමු එක්කෝ ස්විච් එකේ MAC ඇඩ්‍රස් එක දානවා ප්‍රේෂකයා හැටියට. එයා ලැබෙන්න ඕන පරිගණකේ තියෙන නෙට්වර්ක් කාඩ් එකේ MAC ඇඩ්‍රස් එක දානවා ග්‍රාහකයා හැටියට. ඔන්න එකක් ඔය විදිහට හැදුවා. ඊළඟ එකත් හදන ඔය විදිහට තව කම්පියුටර් එකකට. ඊළඟ එකත් හදන ඔය විදිහට තව කම්පියුටර්. ඔය විදිහට ස්විච් එකේ ඇතුළේදී මේ ටික වෙනස් වෙනවා. වෙනස් කරලා ඉවර වෙලා යවනවා. එතකොට අදාළ නෙට්වර්ක් කාඩ් එකට දැන් නෙට්වර්ක් කාඩ් එකට නේ ඔක යන්නේ. නෙට්වර්ක් කාඩ් එකට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? එයා බයිනරි වලට කන්වර්ට් වෙනවා. නෙට්වර්ක් කාඩ් එකට ගියාම එයා බයිනරි වලට කන්වර්ට් වෙනවා. තේරුණාද මේ කතාව? තේරුණා සර්. අසුන්ත සුදීප හසුන්ත සහ සුදීප තේරුණාද? ප්‍රශ්න තියෙනවද? අංජල තේරුණා සර්. මිහිරානි අසුනි අංජල හැබැයි පැහැදිලි කිව්වට වැඩක් නැහැ. මේවත් මේ කල්පනාවේ තියෙන්න ඕන පුතේ. අංජල පාඩම්නුත් කෙරෙන්න ඕන. මට විභාගේ පාස් වෙලා තියෙන්න ඕන මේ සෙට් එක. නිකන් නෙමෙයි. හරි? නිකන් නෙමෙයි. මට හොඳට විභාගේ පාස් වෙන්න ඕන. ඔන්න ඔහොම කන්වර්ෂන් එකක් තමයි මෙතන වෙන්නේ. හැබැයි මේ ලේයර් එකට අදාළ වෙන හાર્ඩ්වෙයාර් තියෙනවා. මොන දැන් මං කියපු දේවල් අනුව මේ ලේයර් එකට අදාළ වෙන හાર્ඩ්වෙයාර් ටික කියන්නකෝ බලන්න. මං කියපු දේවල් අනුව මේ ලේයර් එකේ වෙන කතාව දැන් මං කිව්වනේ. ඒ කියපු දේවල් අනුව මට කියන්න මේ ලේයර් එකට අදාළ වෙන හાર્ඩ්වෙයාර් ටික මොනවද? මං කියපු දේ තේරුණා නම්. ඔව් සුදීප තව මොනවද? මං කියන්නම් මේක හරියටම තේරුම් අරන් තියෙන කවුද කියලා. ඔව් හරි. ඔයිට වඩා වැදගත් ඒවා කියන්න ඕන. ඔකත් හරි. සුදීප නෑ. දිලු මේක මෙතෙන්ට ගන්න බෑ. අපි එයා ගැන කතා කරන්නේ නෑනේ. එයා මෙතෙන්දී අදාළ වෙන්නෙම නෑ. එයා මෙතෙන්දී අදාළ වෙන්නෙම නෑ. අපේ මාතෘකාව මුල ඉඳන්ම ටෙක් එකට ආපු දවස් ඉඳන් අපේ මාතෘකාව මොකද්ද? data communication. ඔව් හරි. තව මොනවද? හරි. ඔව්. ඔය එන්නේ උත්තර. මට ගෑනු ළමයින්ගෙන් උත්තර ආවේ නැත. හොඳයි දයාන් හොඳයි very good. computers මොකද computers ඔව් ඒක ගන්න පුළුවන්. ඒ වුණාට
කම්පියුටරේ අපි කම්පියුටර් ගන්න පුළුවන් කම්පියුටර් ගන්න පුළුවන් දිලුම් ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රොසෙසර් එකක් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ අපි කමියුනිකේෂන් එක සම්බන්ධව නිසා කම්පියුටරෙන් එළිය පැත්තට යන දේවල් ටික මොනවද? කම්පියුටරෙන් මේවා එළියට යන්නේ කොහොමද? මුලින්ම කොතනින්ද එළියට යන්නේ? නෙට්වර්ක් කාඩ් එකෙන්. නෙට්වර්ක් කාඩ් එකේ ඉඳන් කතා කරන්න ඕනේ. නෙට්වර්ක් කාඩ් එක දැන් මට RJ45 කිව්වා අපේ සුදීප. ඒක හරි. ඒක වැරදි නෑ. නමුත් ඊට වඩා වැදගත් කෙනෙක්. ඊට වඩා ටිකක් ඉහළ දේවල් ගැන අපි කතා කරන්න ඕන. මට මෙතෙන්දී මං හිතුවේ මේ කියන්නේ කම්පියුටර් එකෙන් data process වෙලා යන එක එහෙම කියලා. නෑ. ඒක හරි ප්‍රොසෙස් වෙලා අනිවාර්යෙන් ප්‍රොසෙස් වෙලානේ යන්නේ දිලු. ඒක හරි. නමුත් ඒක ගන්න නෑ මෙතෙන්. අපි තර්ක කරොත් ගන්න පුළුවන්. තේරුණාද? අපි තර්ක කරොත් ඒක හරි නැත්තේ නෑ. නමුත් ඊට වඩා මෙතන අපි බර වෙන්නේ කොහෙටද? මේ දත්ත ට්‍රාන්ස්පෝර්ටේෂන් එකනේ මේ කතා කරන්නේ. data transportation එක ගැන තමයි කතා කරන්නේ. right? එතකොට අරකට තර්ක කරොත් data transportation එකට ගන්න පුළුවන්. processor එකකින් process වෙලා ඉවරලා RAM එකට transmit වෙනවා. ආපහු RAM එක මොකද්ද කරන්නේ? අනිත් output devices වලට මේක distribute කරලා දෙනවා. right? එතකොට එක output device එකක් වෙන්න පුළුවන් network card එක. ඒ network card එකෙන් ඉතුරු ටික යනවා. හරි කතාව. නමුත් අපි ගන්නේ network card එකේ ඉඳන් එළියට. right? උත්තර ගොඩක් කිව්වා කියපු ඒවා ගොඩක් හරි. හැබැයි කිව්ව එක දෙයක් වැරදි. route එක කිව්ව කවුරු හරි. කවුද කිව්වේ route එක? සුදීප කියලා තියෙනවා දිලුම් කියලා තියෙනවා. route එක ගන්නෙ නෑ. මේ කතාවට route එකයි තියෙන්නේ. route එක අයිති වෙන තැනක් තියෙනවා. බලමු route එක කොහෙද අයිති වෙන්නේ කියලා. මෙතනින් මොකක්ද වෙන්නේ? route එක පැත්තෙන් එන packets මෙයා තමයි frames කරන්නේ. route එක පැත්තෙන් එන packets මෙයා තමයි frames කරන්නේ. මේ layer එකේ. එතකොට route එකෙන් එන packets දැන් route එකෙන් අපි connection එක එනකොට route එකෙන් ඇවිල්ලා switch එකට වැදිලා switch එක හරහානේ අපේ local area එකට යන්නේ LAN එකට එන්නේ. එතකොට දැන් පැහැදිලි සර්. දිලු දැන් පැහැදිලි. ඔව් ස්විච් එක තමයි මේ කතාව කතා කරන්නේ. මේ ට්‍රාන්ස්ලේෂන් එක කරන්නේ ස්විච් එක. right? එතකොට මෙතෙන්දී ප්‍රධාන කාර්ය කීපයක් වෙනවා. එකක් තමයි frame මොනාර කිව්වා කවුරු හරි මොකක් හරි කිව්ව මට ඇහුන්නේ නැහැ. මොකක් හරි වැරදිලා වෙන්නේ මයික් එක ටච්. කවුද මේ අපි නම් ටික ඔක්කොම දාලා තියෙන group එකට? ඔක්කොම group එකට නම් ටික දාන්න. මීරානි දාලා නැහැ මං හිතන්නේ. දැම්මද? මීරානි මේ නිදාගෙන ඇවිල්ලා කතා කරන්නේ නැහැ. මෙතෙන්දී එතකොට ප්‍රධාන කාර්ය කීපයක් වෙනවා. එකක් තමයි framing. මෙයාගේ ප්‍රධාන කාර්ය කීපයක් මෙතෙන්දී එනවා. framing. ඊළඟට physical addressing. ඊට පස්සේ තව දෙයක් වෙනවා error controlling කියන එක. භෞතික අපි කියන්නේ ඒක ෆිසිකල් ඇඩ්‍රසින් කියලාම කියමු. ඒ විදිහට කතා කරමු. නැත්නම් ඔක හරිය අමාරුයි තේරුම් ගන්න. ෆ්‍රේමින් වෙනවා. ඒ කියන්නේ රාමුකරණය වෙනවා. ෆිසිකල් ඇඩ්‍රසින් භෞතික ලිපිනකරණයක් සිද්ධ වෙනවා. ඊළඟට ෆ්ලෝ එරර් කන්ට්‍රෝල් එකක් සිද්ධ වෙනවා. දෝෂ අනාවරණය කිරීමක් සිද්ධ වෙනවා. දෝෂ අනාවරණය කරන්න තමයි අපි අර ට්‍රේලර් එකේ ගහලා යවන්නේ ඒකේ දෝෂ අනාවරණය කරන ක්‍රමවේද ටික. ඊළාට තව එකක් වෙනවා මෙතෙන්දි මේ ෆ්ලෝ එක කන්ට්‍රෝල් වෙනවා.
data flow එක control වීමක් කරනවා. කියන්නේ balance වෙනවා. data rate එක balance කරනවා. හරියට බලනවා මේ data rate balance ද කියලා. flow control එකක් සිද්ධ වෙනවා. මේ දෙපැත්තෙම ends දෙකේම මේ data rate එක constant ද කියලා බලලා කියන්නේ ස්ථාවරද කියලා බලනවා මෙතන. එහෙම නැත්නම් මේක යවන්නේ නැහැ. ස්ථාවර කළා තමයි මේක යවන්නේ. මෙතෙන්දි භාවිතා වෙනවා මොනවද තව මේ කාර්යවේදී නියමාවලි ටිකක් මොන වගේ නියමාවලිද භාවිතා වෙන්නේ ඊතර්නෙට් token ring කියන නියමාවලි මේ ස්තරයේදී පාවිච්චි වෙනවා මෙතෙන්දි දත්ත ටික හඳුන්වනවා දත්ත ඒකකයක් හඳුන්වනවා මොන විදියටද frames විදියට data unit එකක් හඳුන්වනවා ෆ්‍රේම් එකක් විදියට පාවිච්චි වෙන නියමාවලි විදියට අපිට ප්‍රධානම ගන්න පුළුවන් ඊතර්නෙට් කියන එක සහ ටෝකන් රින් කියන එක ඒක ඔයගොල්ලෝ දන්නවා ඊතර්නෙට් කියන නියමාවලිය ගැන ඔයගොල්ලෝ දන්නවා මතකයිද ඊතර්නෙට් කියන නියමාවලිය ගැන ඔව් සර් කිව්වේ ඒ දවස් ඒකෙදිත් නෝට් එකේදී දුන්නනේ මේ ලින්ක් ලේ එක ගැන ඉස්සරහදී කියනවා කියලා දැන් අහගත්තා නේද ඒ ගැන ඔව් සර් ගැටලුවක් තියෙනම් තව තේරුම් යන්න ඕන නම් අහන්න මේ data link layer එකේදී තමයි ඔය ඊතර්නෙට් කියන නියමාවලි token ring කියන නියමාවලිය පාවිච්චි වෙන්නේ හොඳට බලන්න මේ ඊතර්නෙට් කියන නියමාවලියේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා මම කියලා ඇති ඊතර්නෙට් කියන නියමාවලියේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඇති අන්න ඒ සිද්ධ වෙන දේ මෙතෙන්දී වෙනවා මේ මේ ස්විච් එකයි කම්පියුටර්ස් ටිකයි අතරේ ඒ ප්‍රොටෝකෝල් එක මෙතෙන්දී පාවිච්චි වෙනවා ඊතර්නෙට් ටෝකන් රින් කියන එක ඇයි අපි දැන් ස්විච් එකට සම්බන්ධ වෙලා තියෙන කම්පියුටර්ස් ටික සම්බන්ධ වෙලා තියෙනවා එතකොට මොකද්ද කරන්නේ ස්විච් එකෙන් අර ෆ්‍රේම්ස් ටික හදලා මේගොල්ලන්ට බෙදලා දෙනවා ඒ බෙදලා දීමේදී දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔතන තනි නෙට්වර්ක් එකක් කියලා හිතන්නේ අපි තනි ස්විච් එකක් කියලා හිතන්නේ නැතුව ස්විචර්ස් කීපයක් එක්ක මෙහෙම සෙට් වෙලා තියෙනවා නෙට්වර්ක්ස් එකක් ගිහිල්ලා ඊට පස්සේ තව එකක් හයිබ්‍රිඩ් වෙලා තියෙන ඔහොම එකට තියෙනවනේ හයිබ්‍රිඩ් නෙට්වර්ක් එකක් කියලා හිතන්න එතකොට කොහොමද මේවා data transmit වෙන්නේ ඒ කියන්නේ මම කතා කරන්නේ රවුටර් එක පැත්තනේ රවුටරෙන් ඇතුළට ආපුවා අන්නේ ට්‍රාන්ස්මිට් වෙන තැන්වලදී ඒ අවශ්‍යතාවය අනුව මේ ප්‍රොටෝකෝල්ස් යූස් වෙනවා ඊතර්නෙට් ටෝකන් රින් ඒක තව FDDI කියලා ප්‍රොටෝකෝල් එකක් තියෙනවා PPP කියලා ප්‍රොටෝකෝල් එකක් තියෙනවා ඒවා අපිට එච්චරම ලොකුවටම වැදගත් වෙන්නේ නැහැ වැදගත් වෙන්නේ ඊතර්නෙට් සහ ටෝකන් රින් කියන ප්‍රොටෝකෝල්ස් ඒ ප්‍රොටෝකෝල්ස් ක්‍රියා කරන්නේ කොහොමද කියලා අපි ඉගෙනගෙන තියෙනවා ඉගෙන ගත්තද නැද්ද ඉගෙන ගත්තා right ඒවා ආපහු පොඩ්ඩක් බලා ගන්න ඕන බලාගෙන මේකත් එක්ක සම්බන්ධ කරන්න ඕන සම්බන්ධ කරගන්න බැරි නම් මට කියන්න ඕන එතන මම මොකද්ද කරන්නේ මම උදව් කරනවා මේක මෙහෙමයි වෙන්නේ කියන එක මම කියලා දෙනවා right ඒ වගේම මේ layer එකේදී data unit එකක් හඳුන්වනවා frame එකක් කියලා රාමුවක් කියලා පැහැදිලිද දැන් මේ layer එක ගැන පැහැදිලි ඔව් සර් right මේක ඇඳගෙන නේ තියෙන්නේ ඒ නිසා අපි මේ ගැන ලියාගමු දත්ත සබැඳි ස්තරය එහෙම නැත්නම් කියනවා දත්ත සන්දාන ස්තරය කියලා කියනවා දත්ත සබැඳි ස්තරය කියලා කියනවා දත්ත සන්දාන ස්තරය කියලා කියනවා right හොඳයි විනාඩියක් දෙන්න මෙම ස්තරයේ ප්‍රධාන කාර්ය භාරය වනුයේ
මෙම ස්තරයේ ප්‍රධාන කාර්යභාරය වනුයේ මෙම ස්තරයේ ප්‍රධාන කාර්යභාරය වනුයේ දත්ත පරිවර්තනය කිරීමයි. දත්ත පරිවර්තනය කිරීමයි. දත්ත පරිවර්තනය කිරීමයි. එනම් මෙම ස්තරය හා අසල්වැසි ස්තරයන් වන මෙම ස්තරය හා අසල්වැසි ස්තරයන් මෙම ස්තරයෙහි අසල්වැසි ස්තරයන් වන ඒමද මෙම ස්තරයෙහි අසල්වැසි ස්තරයන් වන මෙම ස්තරයෙහි අසල්වැසි ස්තරයන් වන භෞතික ස්තරයෙන් සහ ජාල ස්තරයෙන් ලැබෙන දත්ත දත්ත රාමු බවට පරිවර්තනය කිරීමක් සිදුවේ. දත්ත රාමු බවට පරිවර්තනය කිරීමක් සිදුවේ. දත්ත රාමු බවට පරිවර්තනය කිරීමක් සිදුවේ. එහෙම ලියලා දරුවනේ මෙන්න මේ විදියට මේක ඇඳ ගන්න ඕන අපි. රයිට්? ඒක පැහැදිලි වෙන්න. ඔව් කලින් යන්නේ. මොකද්ද? ඕක නෙමෙයි. කලින් යන්න එක හරි. දැන් අපි මේ යටින් ඔය ලියපු තැන යටින් අපි මේ විදියට ඇඳ ගන්නවා.
right මෙන්න මේක ඇඳ ගන්න ඕන මං හිතන්නේ ඇඳ ගන්නත් ඇති data packets network layer data frames data link layer bits physical layer right ඕකෙම අනිත් පැත්ත වෙනවා ඇඳගත්තද ඔව් සර් හොඳයි ඉන්න right හොඳයි මට සඳලි කියන්න අපි අන්තිමට ලිව්වේ මොකක්ද කියලා ඔව් සඳලි එනම් මෙම ස්තරයෙහි අසල්වැසි ස්තරයන් වන භෞතික ස්තරයෙන් සහ ජාල ස්තරයෙන් ලැබෙන දත්ත ඒකක දත්ත රාමු බවට පරිවර්තනය කිරීමක් සිදුවේ. right ඊළඟට යටින් ඒක දැන් අපි මේ රූප සටහන ඇඳපු නිසා යටින් ලියන්න එම පරිවර්තනයන් ඉහත රූප සටහනේ දැක්වෙන ආකාරයට සිදුවන අතර ඉහත රූප සටහනේ දැක්වෙන ආකාරයට සිදුවන අතර දත්ත රාමුව සැකසීමේදී පහත රූප සටහනේ ආකාරයට එම දත්ත රාමුව සඳහා පහත රූප සටහනේ ආකාරයට දත්ත රාමුව සැකසීමේදී පහත රූප සටහනේ ආකාරයට අදාළ දත්ත ඒකකය සඳහා
අදාළ දත්ත ඒකකය සඳහා අදාළ දත්ත ඒකකය සඳහා අදාළ දත්ත ඒකකය සඳහා ශීර්ෂක දෙකක් එක්වේ. 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 එම ශීර්ෂක දෙක එම ශීර්ෂක දෙක එම ශීර්ෂක දෙක එම ශීර්ෂක දෙක header සහ ඒක මම ලියලා තියෙන header HEADER inverted commas ඇතුලේ ලියන්න ඕන. header සහ කවුරු හරි ආවා. හැනා ආවා නේද? header සහ trailer පොඩ්ඩයි නේ header සහ trailer ලෙස නම් කෙරේ. header සහ trailer ලෙස නම් කෙරේ. header සහ trailer ලෙස නම් කෙරේ. කියලා මේක අඳ ගන්න. මේ data frame එක කියන තැන ලියා ගන්න දත්ත රාමුව කියලා. සිංහලෙනුත් ලියා ගන්න ඒක දත්ත රාමුව කියලා. මේ header සහ trailer කියන තැන්වල අපි මෙහෙම ලියමු.
දත්ත රාමුවක් වෙන්න නම් ෆ්‍රේම් එකක් වෙන්න නම් මේකට අනිවාර්යෙන් හෙඩ එකක් සහ ට්‍රේල් එකක් තිබිය යුතුයි. හෙඩ එක ට්‍රේල් එක ආවට පස්සේ තමයි මෙයා දත්ත රාමුවක් වෙන්නේ. ඔව් ඔව් සඳලි ට්‍රේලර් එක ගාව ශීර්ෂක කියන. ඔව් ශීර්ෂක දෙකක් තියෙනවා. ශීර්ෂක දෙකක් කියන එක ලියා ගන්න. ඕක ශීර්ෂක දෙක නම් කරනවා හෙඩර් ට්‍රේලර් කියලා. කෙලවරවල් දෙක ශීර්ෂක දෙකක්. මේ ශීර්ෂක දෙක නම් කරනවා හෙඩර් සහ ට්‍රේලර් කියලා. තේරුණාද දැන්? සඳලි? ඔව් සර්. ඔන්න දැන් හරිනේ බලන්න. ඒක අපි නිකන් හෙඩ්ස් දෙකක් කියලා කියනවා. නමුත් අර හෙඩ්ස් දෙකක් කියන්නේ අර අපි දෙපැත්තේ එන් කැප්ස් දෙකක් ශීර්ෂක දෙකක් හෙඩ්ස් දෙකක්. එහෙම නැත්නම් ඔක හරිම වචනේ මම සිංහලෙන් ඔන්න ලිව්වා ට්‍රේලර් කියලා. ට්‍රේලරය කියලා ලිව්වා. රයිට්. ඒක හදාගන්න. ට්‍රේලරය. ලියාගත්තද? ඉවරයිද? අඳගත්තද? ඉවරයි. ඔව් සර්. අනිත් අය කසුනේ හසුන්ත දයාන් ඔව් සර්. ඉවරයි. හැනා පුතේ මට නම දාන්න ගෲප් එකට. මේ කොහෙද යන්න දාන්නේ? 6:47 තාම. ඇන්ජිල තාම 7 වුණෙත් නෑ. දැම්ම බෑ. තව ටික වෙලාවක් ඉන්න යන්න පුළුවන්. මේ ටික වැඩි වාහනත් නෑ. පොඩ්ඩක් ඉඳලා යන්න. ඇන්ජිල නැති වුණාමත් පාළු අපිට නේදිලු. අද රෂණෙත් නෑනේ සර්. ඔව් රෂණෙත් නෑ. අපිට ඇන්ජිල හරි අල්ල ගන්න වෙනවද? මේ හැනා ඇයි පරක්කු වෙන්නේ? කල්පනා මුතුමාලිනේ. ඔව් ඇයි පුතේ පරක්කු වෙන්නේ? දින්ද ගියාද? සිග්නල් නැති වෙලා. කමන්නේ. සිග්නල් ආවනේ හොඳයි. කමන්නේ. හැබැයි මේ වීඩියෝස් එහෙම බලන්න වීඩියෝස් ඕන අය ඉල්ලන්න මටත් අමතක වෙනවා මේවා.
මම පැහැමදාම කියන්නේ එකයි. වීඩියෝ සමහරලාට මට අමතක වෙනවා දාන්න. කරුණාකරලා මගෙන් ඉල්ල ගන්න ප්ලීස්. right. ඊළඟට තරු ලකුණක් දාලා ලියා ගන්න. header කියලා ලියන්න. ශීර්ෂකය ශීර්ෂකය header කියලා ලියලා header නෙවෙයි ඉස්සෙල්ලා ශීර්ෂකය කියලා ලියලා ඊළඟට header කියලා ලියන්න. මෙහි දත්ත යවන්නාගේ සහ ලබන්නාගේ භෞතික ලිපින අන්තර්ගත කරනු ලැබේ. මෙහි දත්ත යවන්නාගේ සහ ලබන්නාගේ භෞතික ලිපින. භෞතික ලිපින කියන එක ඇතුළේ වරහන් ඇතුළේ ලියන්න MAC address. භෞතික ලිපින අන්තර්ගත කරනු ලැබේ. ඊළඟට ලියන්න ඊළඟ තරු ලකුණ දාලා ලියන්න ට්‍රේලරය කියලා ලියලා ඉස්සරහින් ලියන්න ට්‍රේලර් කියලා ඒක ඉස්සරහින් ලියන්න. මෙහි දත්ත සම්ප්‍රේෂණයේදී මෙහි සම්ප්‍රේෂණයේදී සිදුවන දෝෂ අවම කිරීම සඳහා නිවැරදි සම්ප්‍රේෂණයේදී සිදුවන දෝෂ අවම කිරීම සඳහා නිවැරදි ක්‍රමවේද අන්තර්ගත කරනු ලැබේ. නිවැරදි ක්‍රමවේද අන්තර්ගත කරනු ලැබේ. ඊළඟට අපි අර කලින් ලියපු විදියට තරුණක් විදියට ලියන්න කියන්නේ මේ තරු ලකුණු වලින් පිටතට ඇවිල්ලා ලියා ගන්න ඕන. මෙම දත්ත සන්දාන ස්තරය තුලදී මෙම දත්ත සන්දාන ස්තරය තුලදී දත්ත ගලා යෑමෙහි දත්ත අදාළ උපකරණ අදාළ උපාංග අතර ගලා යෑමේදී දත්ත අදාළ උපාංග අතර ගලා යෑමේදී දත්ත අදාළ උපාංග අතර ගලා යෑමේදී ඒ ගලා යෑමේ වේගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සහ දත්ත ගලා යෑම පිළිබඳ විමර්ශනය කිරීමට
විමර්ශනය කිරීමට සිදුවේ. විමර්ශනය කිරීමට සිදුවේ. ඉහත සඳහන් කළ කරුණු අනුව ඉහත සඳහන් කරන ලද කරුණු අනුව ඉහත සඳහන් කරන ලද කරුණු අනුව මෙම දත්ත සබැඳි ස්තරය මෙම දත්ත සබැඳි ස්තරය මෙම දත්ත සබැඳි ස්තරය මෙම දත්ත සබැඳි ස්තරය නැවතත් ස්තර දෙකකට බෙදා දැක්විය හැකිය. 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 එක ලියන්න. එක ලියන්න මේ විදියට logical link control එක logical link control logical link control ඉස්සරහින් ලියන්න තාර්කික සම්බන්ධක පාලනය තාර්කික සම්බන්ධක පාලනය logical link control LLC පොඩි ඉරි කෑල්ලක් ගහලා ලියන්න පොඩි ඉරි කෑල්ලක් ගහලා ලියන්න උපාංග අතර දත්ත ගලා යෑම පාලනය කෙරේ 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 අංක 2 ලියන්න අංක 2 ලියන්න මේ මං ලියන එක මේ මං දානවා මේ අපේ බෝඩ් එකේ යට හරියෙන් වැටෙනවා බලන්න media access control media access control Mac මේ මං යටින් ලියලා තියෙනවා media access control Mac එතන ලියන්න මාධ්‍ය ප්‍රවේශ පාලනය මාධ්‍ය ප්‍රවේශ පාලනය මාධ්‍ය ප්‍රවේශ පාලනය media access control
මේ මගින් ලියන්න මේ මගින් උපාංග කිහිපයක් උපාංග කිහිපයක් එකම මාධ්‍ය චැනලය උපාංග කිහිපයක් එකම මාධ්‍ය චැනලය හුවමාරු කරන අයුරු දක්වයි. උපාංග කිහිපයක් එකම මාධ්‍ය චැනලය හුවමාරු කරන අයුරු දක්වයි. තේරෙනව නේද මොකක්ද කිව්වේ කියලා? දැන් එකම මාධ්‍ය චැනල් එකෙන් අපි ලෝකල් ලෑන් එකක් ගත්තොත් ඒ ලෑන් එක ඇතුළට ඩේටා එක ආවට පස්සේ ස්විච් එකෙන් මේක බෙදනවනේ අවශ්‍ය කම්පියුටර්ස් වලට. එතකොට මේ එකම මාධ්‍යනේ මේක බෙදලා දෙන්නේ. එකම මාධ්‍ය මේක හුවමාරු වෙනවා. හුවමාරු වෙන්නේ කොහොමද? මේ අපි ෆ්‍රේම් එක හදලා ඒකට මැක් එකක් දීලා මැක්ස් දෙකක් දෙනවා සහ ට්‍රේල් එකටත් දෙනවා එර කරෙක්ට් එකක්. එහෙම දුන්නට පස්සේ මේ එකම මාධ්‍ය තුල මේක ලස්සනට හුවමාරු වෙනවා. එතෙන්දී ඒක විතරක් නෙමෙයි තව අපි ඒකට නියමාවලිත් භාවිතා කරනවා. එහෙනම් සෑ කියන්නේ උපාංග කිහිපයක් ඒක නෙවන ඒ ටික නෙවනවාට එපුතේ ඔව් මේ කියන්නේ ඒ කරුණ මේ මගින් උපාංග කිහිපයක් එකම මාධ්‍ය චැනලේ එකම මාධ්‍ය චැනලය හුවමාරු කරන අයුරු දක්වයි. එකම මාධ්‍ය චැනලය හුවමාරු කරන අයුරු දක්වයි. හුවමාරු කරන අයුරු දක්වයි. right ඊළඟ කරුණ විදියට ලියා ගන්න. ඊළඟ කරුණ විදියට ලියා ගන්න. මෙම ස්තරය යටතේ මෙම ස්තරයේ ක්‍රියාවලි සමග මෙම ස්තරයේ ක්‍රියාවලි සමග භාවිතාවන නියමාවලි අතර මෙම ස්තරයේ ක්‍රියාවලි සඳහා භාවිතාවන නියමාවලි අතර මෙම ස්තරයේ ක්‍රියාවලි සඳහා භාවිතාවන නියමාවලි අතර එක ලියන ඊතනෙට් ETHERNET ඊතනෙට් token ring FDDI token ring FDDI මම ඒක මෙතනින් ලියනවා පොඩ්ඩයි පැත්තෙන් මම ලියනවා මෙහෙම FDDI කියලා ලියන්න ඒකේ FDDI stands for Fiber Distributed Data Interface right ඒ විදිහට ලියන්න එක FDDI
FDDI කියලා ලියලා ඉස්සරහින් ලියන්න fiber distributed data interface. ඒ ගැන පොඩ්ඩක් වරහන් ඇතුලේ ලියන්න. වරහන් ඇතුලේ චුට්ටක් යන්න. fiber optic ජාල සඳහා මෙම නියමාවලිය භාවිතා වේ. fiber optic ජාල සඳහා මෙම නියමාවලිය භාවිතා වේ. fiber optic ජාල සඳහා මෙම නියමාවලිය භාවිතා වේ. ඊළඟ එක ලියන්න. PPPP P අකුරු තුන. PPPP ඒකේ තේරුම වෙන්නේ point to point protocol. point to point protocol. PPPP පරිගණක ඒකේ පොඩ්ඩක් ඉස්සරහින් ලියන්න පරිගණක පද්ධතියක් තවත් පරිගණක පද්ධතියක් සමග පමණක් සම්බන්ධ වීමේදී මෙය භාවිතා වේ. point to point. පරිගණක පද්ධතියක් තවත් පරිගණක පද්ධතියක් සමග පමණක් සම්බන්ධ වීමේදී මෙය භාවිතා වේ. ඒක ලියන්න. පරිගණක පද්ධතියක් තවත් පරිගණක පද්ධතියක් සමග පමණක් සම්බන්ධ වීමේදී මෙය භාවිතා වේ. PPP. Right. අපි ඒ ඡේදේ පොඩ්ඩක් පටන් ගත්තු ආකාරය මට කියනවාද මේ දිලුම් ඔය උදාහරණ ටික ලියන්න ඡේදේ පටන් ගත්තු ආකාරය පොඩ්ඩක් කියන්න. මෙම ස්තරයේ ක්‍රියාවලිය සමග භාවිතා වන නියමාවලිය අතර මට ඇහුන්නේ සඳලි. මෙම ස්තරයේ ක්‍රියාවලිය සමග භාවිතා වන නියමාවලිය අතර කියලා තමයි පටන් ගත්තේ. ප්‍රොටෝකෝල්ස් ටික ලියලානේ තියෙන්නේ. ලියලා යටින් ලියන්න ප්‍රධාන වේ. ප්‍රොටෝකෝල් ටික දැන් ලියලානේ තියෙන්නේ. යටින් ලියන්න ප්‍රධාන වේ කියලා. ඔය දිලුම් ගියාද ඩේටා නැතුවද? ගියා සර් දැන් ටිකකට කලින්. ඔව් මිහිරානි අනේ මම දැන් දැක්කේ පුතේ වගේ මැසේජ් එක. LLC එකෙන් පස්සේ අපි ලිව්වා මේ පාවිච්චි වෙන protocols මොනවද කියලා. LLC එකෙන් පස්සේ ලිව්වා media access control Mac කියන එක. ඊට පස්සේ ඒකෙන් පස්සේ ලිව්වා මේකේ භාවිතා වෙන නියමාවලි මොනවද කියලා. ඒ ටික මොකද කරන්නේ අපි ෂෙයා කරගමුද කවුරු හරි දරුවෙක් අනේ ෂෙයා කරනවද මේ මිහිරානිට මේ නෝට් එක? හා සර් මම දාන්නම් සර් චුට්ටක් කියනවා දර මේ පරිගණක පද්ධතියක් තවත් පරිගණක පද්ධතියක් සමග සම්බන්ධ වීමේදී මෙම නියමාවලිය භාවිතා වේ. සම්බන්ධ වීමේදී මෙම නියමාවලිය භාවිතා වේ. right. ඊළඟ කරුණ විදියට ලියන්න. network switches ජාලකරණ switch ඊළඟ කරුණ විදියට ලියන්න. ජාලකරණ switch වරහන් ඇතුළේ ලියන්න switch කියලා. ජාලකරණ switch නාභි වරහන් ඇතුළේ ලියන්න hubs කියලා.
ජාල කරන ස්විච් නාබි හබ්ස් කියලා ලියන්න. ඊටඟස සේතු කියලා ලියන්න. වරහන් ඇතුළේ යන බ්‍රිජ් කියලා. සේතු වරහන් ඇතුළේ යන බ්‍රිජ් කියලා. ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත්. ඊළඟට ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත්. ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත්. වරහන් ඇතුළේ යන නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ්ස්. NIC කියලා ලියන්න. NIC. යන දෘඩාංග යන දෘඩාංග යන දෘඩාංග යන දෘඩාංග යන දෘඩාංග යන දෘඩාංග මෙම ස්තරයේදී මෙම දෙවන ස්තරයේදී මෙම දෙවන ස්තරයේදී මෙම දෙවන ස්තරයේදී භාවිතාවේ මෙම දෙවන ස්තරයේදී භාවිතාවේ තවද 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 මෙහිදී තවද මෙහිදී තවද මෙහිදී දත්ත ඒකකය රාමුවක් ලෙස හඳුන්වයි. 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 හොඳයි. මට කියන්න පැහැදිලිද අද මේ දෙවෙනි ස්තරය ගැන කතා කරපු දේවල් ටික පැහැදිලිද දෙවෙනි ස්තරය ගැන කතා කරපු සුදීප සුදීපත් නෑ නේද? සුදීප දැන්ද ගියේ හසුන්ට? දැක්කේ නෑ සර්. සුදීප ගිහිල්ලා ගොඩක් වෙලාද? මම දැක්කේ නෑ. මාත් දැක්කේ නැහැ සර් යනවනම්. මං එකපාරට මේ දැන් තමයි නැතුවට බැලුවේ. දිලුම් නම් ඩේටා ප්‍රශ්න එනවා. දිලුම්ට ඊට ගම ඩේටා ඉවරලා යන්නේ නැති. අපරාධ. දැන් හැබැයි මම ප්‍රශ්නයක් දෙනවා. මේ ප්‍රශ්නේ නම් පුතේ ෂෙයා කරලා හැමෝගෙම උත්තර මට ඕන. මොකද මේවා ඇසෙස්මන්ට් වලට යනවා. ලකුණු දානවා මම මේවට. ඒ නිසා මේවා පිළිවෙලට ලියන්න ඕන. අභ්‍යාසය කියලා දාලා අද දිනේ දාලා මේක කෙරෙන්න ඕන. right? ඒක අනිවාර්යයි. නෑ පොතේ ලියමු අපි අවශ්‍ය වුණොත් පොත පෙන්නමු. මේ පොතේ ලියමු. පොළවල අවශ්‍ය නැහැ පොතේ ලියමු. මට ලකුණු දාන්නයි ওই ටික අවශ්‍ය වෙන්නේ. right? මට ලකුණු දාන්න තමයි ওই ටික අවශ්‍ය වෙන්නේ. මේ සර් කලින් දවසේ දීපු එක මම කොලේ ලිව්වේ අර මේ මම ආපු නැති දවසක. ඒක හැබැයි වා කොලේ ලියපු එක කොල හලවන්න ඕන. ඒක හැබැයි වා කොලේ ලියපු එක කොල හලවන්න. right. හරි. එහෙනම් අපි ලේයර්ස් ගැන කතා කරා. අපි ඇති හොඳටම අද එක ලේයර් එකයි අපිට හෙට දවසෙන් ඉතුරු ලේයර්ස් ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. මොකද
ඒ ලේයර්ස් වල මේ තරම් අර කම්ප්ලිකේෂන් එකක් නැහැ. මෙන්න මේ ලේයර් එකේ තමයි කම්ප්ලිකේෂන් එකක් තියෙන්නේ ලොකු. අපිට මං හිතනවා හෙට දවසේ මේ ලේයර්ස් ටික ඉවර කරන්න පුළුවන් කියලා. හෙට ක්ලාස් එකේදී හෙට උදේ 5ට ක්ලාස් එක තියෙනවා. මතක ඇතුව. ආයි මැසේජ් එකක් දාන්න. සඳලි කට්ටියට මතක් කරලා හෙට 5ට තියෙනවා කියලා. මේ අනිත් එක අපේ අර මේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවා මේ ICT එකට. ICT නෙමෙයි මේ නෙට්වර්ක් ගෲප් එකට නෙට්වර්ක් ක්ලාස් එකට ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා තියෙනවා දිලුම්. මමයි කිව්වේ හදන්න කියලා. ඒකට ඕගොල්ලෝ ජොයින් වෙන්න නැති අය ටෙලිග්‍රෑම් account එකක් හදලා ජොයින් වෙන්න මේ ටෙලිග්‍රෑම් මේ ගෲප් එකට නෙට්වර්කින් ගෲප් එකක් තියෙනවා. මොකද මේ වැරදිලාවත් අපි මේ එක ප්ලැට්ෆෝම් එකක් ඩවුන් වුණොත් තව ප්ලැට්ෆෝම් එකක් අපිට තියෙනවා. මේ අපේ සම්බන්ධතාවය පවත්වා ගන්න. මොකද ලින්ක් එකක් එවා ගන්න, ක්ලාස් එකක පණිවිඩයක් කියන්න අපිට තව ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. right? මොකද ඒක ඔය පහුගිය දවසේ ඇති වෙච්ච බිඳ වැටීමෙන් තමයි මේ අපි තේරුම් ගත්තේ. පහුගිය දවසේ බිඳ වැටීමක් වුණානේ. ඒකෙන් තමයි අපි කතා කරේ මෙහෙම දෙයක් කරන්න ඕන කියලා. එහෙම හදාගමු. ඕගොල්ලෝ ඒකට ඇඩ් වෙන්න. එතකොට නැති අයත් ඔක්කොම ඇඩ් වුණාම අපේ සෙට් එකේ ඉන්නවනේ. එහෙම කරමු. හොඳයි අපි ලියාගමු. පොඩි පහේ ගානක්. නේද? පොඩි පහේ ගානක් ලියාගමු. එකසිය අනු දෙක අභ්‍යාසය කියලා ලියලා අත දිනේ දාලා එක ලියා ගන්න. 192.168.20.10 192.168.20.10 slash විසි තුන යන sorry 23 නෙමෙයි පොඩයි slash විසි හත යන IP ලිපිනය භාවිතා කොට එයින් සකස් කළ හැකි උපජාල සංඛ්‍යාව ගණනය කරන්න. ඒ සෑම උපජාලයකටම අයත් ජාල ලිපිනය සහ
ජාල ලිපිනය සහ විකාශ ලිපිනය වෙන වෙනම ලියා දක්වා. ජාල ලිපිනය සහ විකාශ ලිපිනය වෙන වෙනම ලියා දක්වා. ජාල ලිපිනය සහ විකාශ ලිපිනය වෙන වෙනම ලියා දක්වා. එම සෑම උපජාලයකම ඊළඟ ප්‍රශ්නේ එම සෑම උපජාලයකම එම සෑම උපජාලයකම පරිගණක කොපමණ අඩංගු කළ හැකිදයි. පරිගණක කොපමණ අඩංගු කළ හැකිදයි. පරිගණක කොපමණ අඩංගු කළ හැකිදයි ලියා දක්වන්න. පරිගණක කොපමණ අඩංගු කළ හැකිදයි ලියා දක්වන්න. මෙම උපජාලයන්ට අදාළ 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 අභිරුචි උපජාල ආවරණය කුමක්ද? කස්ටම් සබ්නෙට් මාස්ක් එක. අභිරුචි උපජාල ආවරණය කුමක්ද? අභිරුචි උපජාල ආවරණය කුමක්ද? අභිරුචි උපජාල ආවරණය කුමක්ද? අභිරුචි උපජාල ආවරණය කුමක්ද? right. ඊළඟ ප්‍රශ්නය ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා දුන්නේ පළවෙනි ප්‍රශ්නේ කොටස් ටික. දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. 10.10.10.10.20 slash පහළව ජන IP ලිපිනය භාවිතා කොට ඒ පිළිබඳව ඔබහට පැවසිය හැකි දෑ
ඔබහට පැවසිය හැකි දෑ පිළිවලින් සඳහන් කරන්න. පිළිවලින් සඳහන් කරන්න. පිළිවෙලින් සඳහන් කරන්න. පිළිවෙලින් සඳහන් කරන්න. right. පොඩ්ඩක් ඉන්න. හරි. කී දෙනාද ඉන්නේ? 1 2 3 5 දෙනයි. හොඳයි. මේ ප්‍රශ්න ටිකට උත්තර ලියාගෙන එහෙමනම් පුතේ අපි හම්බෙමු හෙට උදේ 5ට සඳලි. දැන් අද කැප්ටනුත් නැහැ, සෙකන්ඩ් ඉන් කමාන්ඩුත් නැහැ. ඔය දෙන්නට බාර දෙනවා පොඩ්ඩක්. පණිවිඩය දාන්න හෙට 5ට තියෙනවා. පණිවිඩය දාන්න හෙට 5ට තියෙනවා කියලා. හස්. right. අනිත් එක නෝට්ස් ටික චුට්ටක් ෂෙයා කරන්න. මේ අද හරි සර්. අද දරුවන්ට. right. එහෙමනම් මොකද කරන්නේ? අපි විසිර යන්නේ. විසිර ගිහිල්ලා හෙට උදේ 5ට හම්බෙමු. දැන් ඉතින් මෙහෙම විසිර ගිහිල්ලා තව මාස දෙකකින් පස්සේ අපි මුණ ගැහෙන්නේ නැහැ. කට්ටිය. ආයි වෙන දරුවෝ ටිකක්. මාර්තු මාස. හොඳයි. එහෙනම් දරුවනේ ප්‍රවේශමෙන් ඉන්න. හෙට මුණ ගැහෙමු. සුබ දවසක්. ආයිබෝන්. සුබ දවසක්. ආයිබෝන්. ආයිබෝන්. Thank you. ආයිබෝන්. සුබ දවසක්. Welcome. Okay.